ආයුබෝවන් පුතේ මම අද කතා කරන්න යන්නේ ත්‍රිකෝණමිතියේ දෙවන පාඩම. දැන් අපි පළවෙනි පාඩමේදී ඉගෙන ගත්තා ඍජුකෝණී ත්‍රිකෝණයක් සම්බන්ධයෙන් ABC ඍජුකෝණී ත්‍රිකෝණයක් තියෙනවා නම් මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ මෙතන මේ කෝණය A නම් අපි කොහොමද sin A cos A tan A අර්ථ දක්වන්නේ කියලා. දැන් අපි දන්නවා මේ අර්ථ දැක්වීමට අනුව අනිවාර්යයෙන්ම ත්‍රිකෝණයක් ඇඳුත් ත්‍රිකෝණයක් සහිතව අනිත් කෝණයේ අංශක අනුවට අඩු වෙන්න ඕන. ඒ නිසා මේ අර්ථ දැක්වීමෙන් අපිට හුඟක් අපහසු වෙනවා ඕනෑම කෝණයක ත්‍රිකෝණමිතික ස්ථිතියක් සම්බන්ධතාවයක් අර්ථ දක්ව ගන්න. ඒ නිසා ඒ අර්ථ දැක්වීම ප්‍රමාණවත් වෙන්නේ අංශක 90ට වඩා අඩු කෝණයක් තියෙන තාක් විතරයි. ඒ නිසා දැන් අපි අර්ථ දැක්වීමක් ගන්නවා ඕනෑම කෝණයක් සඳහා ත්‍රිකෝණමිතික ශ්‍රිතයක් අර්ථ දක්වන්නේ කොහොමද කියන එක. ඒ සඳහා අපි ගන්නවා OXY ඛණ්ඩාංග තලයේ OX අක්ෂයේ මත තියෙන P ලක්ෂයක් අරගෙන අපි මීට කලිනුත් කතා කරලා තියෙනවා මේ P ලක්ෂය OP රේඛා ඛණ්ඩය වාමාවර්ත භ්‍රමණයෙන් ධන කෝණයක් සහ දක්ෂිනාවර්ත භ්‍රමණයෙන් ඍණ කෝණයක් සෑදෙන බව. ඊපස්සේ අපි බලමු මේ OP රේඛා ඛණ්ඩය වාමාවර්තව භ්‍රමණය වෙනවා නම් මෙන්න මේ විදිහට භ්‍රමණයෙන් යම් කිසි තැනකට ආවොත් අන්න එතන ඛණ්ඩාංක x සහ y කියලා ගත්තොත් අපි දන්නවා මේක මෙතන ඛණ්ඩාංක x සහ y නම් p කියන OP රේඛාව මෙතෙන්ට එනකොට p dash නම් අපිට පුළුවන් මෙන්න මේ කෝණය θ කියලා ගන්න. θ කියන්නේ ධන කෝණයක්. එතකොට මේ පරිභ්‍රමණ රේඛාවේ දිග අපි r කියලා ගත්තොත් අපි හැමතිස්සෙම r ධන සංඛ්‍යාවක් කියලා ගන්නෙ. ඒ නිසා මෙන්න මේ රේඛාව මෙතෙන්ට භ්‍රමණයෙන් p කියන ලක්ෂයකට ආවොත් එතන ඛණ්ඩාංක xy නම් අර්ථ දක්වනෝ sin θ කියන්නේ y බෙදීම r කියන්නේ මේ පරිභ්‍රමණයේ වූ රේඛා ඛණ්ඩයේ දිග. ඒ වගේම cos θ කියන්නේ x බෙදීම r සහ tan θ කියන්නේ y බෙදීම x අසමානයි බිඳුව විට. මොකද අපි දන්නවා සංඛ්‍යා දෙකක් බෙදනවා නම් මේ r නම් කවදාවත් බිඳුව නෙමෙයිනේ. පරිභ්‍රමණ රේඛාවේ දිග r කියන්නේ. රේඛාවක් තවත් රේඛාවකින් බෙදනවා නම් යම් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදන්න ඕන බිඳුවට අසමාන සංඛ්‍යාවකින් පමණයි බෙදීම අර්ථ දක්වලා තියෙන්නේ. ඒ නිසා x අසමානයි බිඳුව. ඊළඟට මෙතන ඉඳලා මෙහෙම භ්‍රමණය වෙලා આવොත් මේ විවිධ පිහිටීම් වලදී විවිධ කෝණ දෙනවා. දැන් මෙන්න මේ හරියට ආවම මේ කෝණේ අංශක 75ක් විතර ගිහිල්ලා මෙන්න මෙතෙන්ට ගියාම අංශක 90ක් විතර එනවා. එතකොට මෙතනින් ඇවිල්ලා මෙන්න මෙහෙම ආවම දැන් 120ක විතර කෝණයක් දැන් හැදිලා තියෙනවා. තවත් ආවම 150ක විතර කෝණයක් හැදෙනවා. දැන් 180ක් හැදෙනවා. ඊට පස්සේ දැන් 210ක විතර කෝණයක් මෙතන ඉඳලා මෙතෙන්ටම ඔය විදිහට ගිහිල්ලා 270ක් හැදිලා අංශක 300ක් පමණ හැදිලා අන්න 360ක කෝණයක් හැදෙනවා. එතකොට අංශක 360 දක්වා එක පරිභ්‍රමණයක් ගිහිල්ලා මෙතෙන්ට එනකොට අංශක 360 දක්වා කෝණ හැදිලා ඉවරයි. ඊට පස්සේ මෙතනින් නතර නොවි ඊළඟට නැවත පරිභ්‍රමණය වෙලා මෙහෙම ආවම අපි තුමේ θ කියන්නේ අංශක 30යි කියලා. දැන් මෙතන ගිහිල්ලා මෙතෙන්ටම ආවම 360 ධන 30ක් අන්න මෙතෙන්ට එනවා 390ක කෝණයක් දැන්. අර අංශක 30 තිබුණ තැනට නැවතාම පරිභ්‍රමණය වූ කෝණය 390යි. ඊළඟට ඒ විදිහට ගිහිල්ලා ආයිමත් මෙතෙන්ට ආවම දැන් 360 ඊළඟට ගිහින් ආව 363යි 364යි. ඔය විදිහට කෝණයක් අසීමිත පරිදි විශාල වෙන්න පුළුවන්. ඒ විශාල වෙන ඕනම කෝණයක් සඳහා ත්‍රිකෝණමිතික අනුපාත අර්ථ දක්ව ගන්න පුළුවන් මේ අලුත් අර්ථ දැක්වීමට අනුව. දැන් මොකද්ද මේ අර්ථ දැක්වීම? මෙන්න මෙහිමයි ගන්නෙ.
ඉස්සරලාම ගන්නවා OXY ඛණ්ඩාංක තලය. OXY ඛණ්ඩාංක තලය අරගෙන OP කියලා රේඛා ඛණ්ඩයක් ගන්නවා දිග RU. ඒක O ලක්ෂය නියතව තියාගෙන මේක පරිභ්‍රමණය වෙන්න දෙනවා දක්ෂිනාවර්තව. දක්ෂිනාවර්තව භ්‍රමණයෙන් හැදෙනවා කෝණයක්. ඒක ධන කෝණයක්. වාමාවර්තව පරිභ්‍රමණය වෙන්න පුළුවන්. එතකොට ඍණ කෝණයක ත්‍රිකෝණමිතික අනුපාත අපිට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේකේ ඕනම තැනක තියෙනකොට පළවන වෘත පාදයේ අපි ගත්තොත් මෙන්න මේක මේ වෘතය මෙන්න මේ රේඛා දෙක නිසා කොටස් හතරකට බෙදෙන බව අපි දන්නවා. මෙන්න මේකට අපි කියනවා පළවන වෘත පාදය. පළවන වෘත පාදේ ෆස්ට් ක්වොඩ්‍රන්ට් කියලා කියන්නේ ෆස්ට් ක්වොඩ්‍රන්ට්. මේකෙන් මේ පැත්තට තමයි දෙවන වෘත පාදේ. මොකද දක්ෂිණ වර්ත භ්‍රමණයේ වුණොත් ඍණ වෙනවනේ. ඒ නිසා මේකෙන් මේක තමයි දෙවන වෘත පාදේ, මේක තුන්වන වෘත පාදේ, මේක හතරවන වෘත පාදේ කියලා මෙන්න මේ කොටස් හතර පළවන වෘත පාදේ, දෙවන වෘත පාදේ, තුන්වන වෘත පාදේ, හතරවන වෘත පාදේ කියලා කොටස් හතරකට මේ OXY ඛණ්ඩාංක තලයේ බෙදනවා අපිට ඉගෙන ගැනීමේ පහසුව සඳහා. ඊළඟට බලන්න මේ පළවන වෘත පාදයේ මත අර පරිභ්‍රමණ රේඛාව තියෙන ඕනම තැනක ඛණ්ඩාංක XY කියලා ගත්තොත් අපිට පේනවා අන්න එතකොට මෙතන පරිභ්‍රමණය වුණු x ඛණ්ඩාංක පරිභ්‍රමණය වුණු මෙන්න මේ කෝණය අපි දන්නවා සුළු කෝණයක්. අංශක 90ට වඩා අඩුයි. අර ඉස්සර වෙන අර්ථ දැක්වීමම අපිට පාවිච්චි කරන්න පුළුවන් ඒකට. මොකද්ද? sin θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සම්මුඛ පාදයේ y කර්ණය කියන්නේ r. ඒ නිසා sin θ කියන්නේ y බෙදීම r. cos θ කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. tan θ කියන්නේ y බෙදීම x. අර ඉස්සර වෙන අර්ථ දැක්වීම ටික මේකටත් ඒ විදිහටම හරියනවා. එතකොට පළවෙනි වෘත පාදයෙන් දෙවෙනි වෘත පාදයට ආවොත් අපි දන්නවා දෙවෙනි වෘත පාදයට යනකොට මෙන්න මේ හරියට යනකොට මේ වෘත පාදයේ තියෙන මත තියෙන ලක්ෂයක x ඛණ්ඩාංකය ගත්තොත් ඒක තියෙන්නේ ඍණ පැත්තට. x ඛණ්ඩාංකය ඍණ, y ඛණ්ඩාංකය ධන. මේ වෘත පාදයේ x ඛණ්ඩාංකයක් ධන වෙනවා, y ඛණ්ඩාංකයක් ධන වෙනවා. මේ වෘත පාදයේ තියෙන තැනක් ගත්තොත් y ඛණ්ඩාංකය ධන, x ඛණ්ඩාංකය ඍණ. තුන්වෙනි වෘත පාදයට આવොත් x ඛණ්ඩාංකය ඍණ, y ඛණ්ඩාංකය ඍණ. හතරවෙනි වෘත පාදයට આવොත් x ධන, y ඍණ. ඔය විදිහට අපි ඛණ්ඩාංක ජ්‍යාමිතිය දන්නවා. මේ ඛණ්ඩාංක මේ වෘත පාද මත ධන ඍණ වෙනස් වෙන හැටි. ඒ නිසා දැන් අපි sin θ සඳහා දැන් දීලා තියෙන අලුත් අර්ථ දැක්වීම මේ සම්මුඛ පාදයේ බෙදීම කාරණේ නෙවෙයිනේ. මොකද මෙන්න මේ වගේ කරගත්තොත් සම්මුඛ පාදයේ මෙච්චර විතර කෝණයකට සම්මුඛ පාදයක් නැහැ. ඒ කියන්නේ කාරණයක් නැහැ මේ වගේ. සම්මුඛ පාදයේ කොහොම හරි හොයාගත්ත ත්‍රිකෝණයක් ඇතුළේ කාරණයක් නැහැ. ඒ නිසා අපි ඒ අර්ථ දැක්වීම පාවිච්චි කරන්න පුළුවන් පළවෙනි වෘත පාදයේ තියෙන එහෙම නැතිනම් අංශක 90ට වඩා අඩු කෝණවලට විතරයි. ඒ නිසා ඕනෑම කෝණයක් සඳහා ත්‍රිකෝණමිතික අනුපාතයේ ලෙස අපිට කියන්න පුළුවන් කෝණයක sin θ කෝණය θ නම් sin θ කියන්නේ y ඛණ්ඩාංකයේ බෙදීම r, cos θ කියන්නේ x ඛණ්ඩාංකයේ බෙදීම r, tan θ කියන්නේ y බෙදීම x. හැබැයි x අසමානයි බිඳුව විට පමණයි ටැන්ජන්ට් අර්ථ දක්වලා තියෙන්නේ. x බිඳුවට සමාන නම් ටැන්ජන්ට් අර්ථ දක්වලා නැහැ. ඒ නිසා දැන් x බිඳුවට සමාන වෙනවා මේක මෙතෙන්ට එනකොට අංශක 90 වුණාම ආපහු ගිහින් 270 වුණාම ආයි ගිහින් මෙතෙන්ට එනකොට මෙහෙම ඒ කියන්නේ අංශක 90 සහ 270 270 වගේ කෝණවලට ටැන්ජන්ට් කියන එක අර්ථ දක්වලා නැහැ. ඒක මතක තියාගන්න. හුඟක් අවස්ථාවලදී ළමයින්ට වරදින තැනක් ඕක.
අංශක 90 ටැන්ජනේ අර්ථ දක්වලා නැහැ. ඒ වගේම අපි බලමු වෘතපාද මත කොහොමද මේ ත්‍රිකෝණමිතික අනුපාතවල ලකුණු වෙනස් වෙන්නේ කියලා. අපි දන්නවා වෘතපාද මත පළවෙනි වෘතපාදයේ x ධන y ධන ඒ නිසා sin r හැමතිස්සෙම ධන ඒ නිසා sin θ ඕනම කෝණයක් ඒ කියන්නේ θ කියන්නේ පරිභ්‍රමණයෙන් එන මෙන්න මේ වගේ කෝණයක් θ අඩුයි අංශක 90 විශාලයි බිඳුව වෙනකොට sin θ කියන්නේ y බෙදීම r කියන්නේ මේ දුර y ධන r ධන ඒ නිසා මේක ධන cos θ කියන්නේ x බෙදීම r x ධන r ධන මේකත් ධන tan θ කියන්නේ y බෙදීම x ධන සංඛ්‍යා දෙක ලබ්ධයක් ධන දෙවනි වෘතපාදයට ගියාම x කණ්ඩාංකය ඍණ y කණ්ඩාංකය ධන r නිතරම ධන ඒ නිසා sin θ කියන්නේ ධන y බෙදීම r ධන බෙදීම ධන සංඛ්‍යාවක් cos θ කියන්නේ x බෙදීම r x ඍණ බෙදීම ධන සංඛ්‍යාවක් නිසා මෙතන ඍණ වෙනවා ඍණ සංඛ්‍යාව ඊළඟට tan θ කියන්නේ ඍණ. එතකොට මෙන්න මේ වගේ පරිභ්‍රමණයෙන් එන 120ක 150ක වගේ කෝණයකට එන්නේ sin යට ධන cosine යට ඍණ ටැන්ජන්ට් ධන. මෙන්න මේ වගේ ගත්තොත් මෙතෙන් එනවනම් තුන්වෙනි වෘතපාදේ. මෙන්න මෙච්චර විතර භ්‍රමණය 180කට වඩා වැඩි. ඒ කියන්නේ 210ක් වගේ 225ක් වගේ කෝණයක් ආවොත් අන්න ඒකේ දැන් මෙන්න මෙච්චර විතර ලොකු කෝණයක් භ්‍රමණය වෙලා මේ රේඛාව මෙතෙන්ට ආවනම් x y ඛණ්ඩාංකය කියන්නේ ඍණ y ඛණ්ඩාංකය ඍණ x ඛණ්ඩාංකය ඍණ උඩයි බිඳුවට වඩා ඒ නිසා sin කියන එක y බෙදීමෙන් sin ඍණ cosine ඍණ tan sin බෙදීම cos නිසා ඕක ධන වෙනවා. තුන්වෙනි වෘතපාදයේ sin ඍණ cos ඍණ tan ධන. හතරවෙනි වෘතපාදයට ආවම කෝණය අංශක 270ටත් වැඩි 360ට අඩුයි 300ක් විතර 330ක් විතර එහෙම කෝණයක් ආවහම x ඛණ්ඩාංකය ධන y ඛණ්ඩාංකය ඍණ r හැමතිස්සෙම ධන. ඒ නිසා sin ඍණ cos ධන tan ඍණ. ඔන්න ඔය විදිහට මේ වෘතපාද මත ත්‍රිකෝණමිතික අනුපාත ධන සහ ඍණ ලකුණු ගන්නවා. ඔක මම මේ පැහැදිලිව ආයිමත් ලියන්නම්. පළවන වෘතපාදයේ sin ධන cos ධන tan ධන ඒ නිසා මේ රෙසිප්‍රොකල් එකේ sin කියන්නේ cosec ධන sec ධන cot ධන ඒ නිසා අපිට කියන්න පුළුවන් all ratios plus all ධන all plus positive. දෙවනි වෘතපාදයට යනවා නම් sin ධන cos ඍණ tan ඍණ cosec ධන sec ඍණ cot ඍණ අපි ප්‍රධානය විතර ගත්තොත් මේකේ sin විතරයි ධන මේකේ ඔක්කොම හයම ධන මේකේ sin විතරයි ධන මේකට આવතින් sin ඍණ cos ඍණ tan ධන අනිත් ඒවා cosec එතකොට ඍණ
sec ඍණ cot දාන්න. මේකට ගියොත් sin ඍණ cos දාන tan ඍණ cosec ඍණ sec දාන cot ඍණ. මේක අපි ගත්තොත් all sin tan cos කියලා මෙන්න මේ ටිකෙන් අපිට මතක තියාගන්න පුළුවන්. ඕගොල්ලෝ මතක තියාගන්න පුළුවන් all sin tan cos. ඔය විදිහට තමයි දාන වෙන්නේ. එතකොට මේ මාගේ රෙසිප්‍රොකල් එකයි එක බෙදීම sin නැත්නම් sin දාන වුණොත් එකකට sin දාන වෙනවා. tan දාන වුණොත් එකකට tan. ඒ කියන්නේ cot. cos දාන වුණොත් sec දාන වෙනවා. ඒකමයි දාන වෙන්නේ. අනිත් අනුපාත ඍණ වෙනවා. ඉතින් මේක මතක තියාගන්න සමහර විට මෙන්න මෙහෙම නිකන් ළමයි පොත්වලම තියෙනවා all silver teacup. ඔය වගේ මතක තියාගන්න පුළුවන් all silver teacup. නැත්නම් all St. Thomas College. ඔය වගේ විදිහකට මතක තියාගන්න. මේ අනුපාත ධනද ඍණද කියන එක අපිට ගොඩක් වැදගත් වෙනවා. අපි බලමු මෙන්න මේ වගේ පොඩි ගණනක් දෙකක් හදලා. අපි බලමු මෙන්න මේ වගේ කෝණවල sin 125 ඊළඟට cos 150 tan 120 ඔය වගේ ඊළඟට sin අපෙන් අහනවා 225 tan 200 cos 300 sin 330 tan 320 මෙන්න මේ වගේ කෝණ දානද ඍණද කියලා බලමු. එතකොට sin 125 බලනකොට 125 මෙතන මෙන්න මේ වගේ තැනකට වැටෙන කෝණය ඕල්සන් sin දාන. 125 කියන්නේ මේ කෝණය නිසා මේක දාන වෙන බව අපි දන්නවා. 150 වැටෙන්නේ දෙවන වෘත්ත පාදයට 150 180යි 90යි අතර කෝණයක්. ඒ නිසා cosine ඍණ. tan 120 මේකට වැටෙන්නේ ඒකත් ඍණ. sin 225 තුන්වන වෘත්ත පාදයේ tan විතරයි දාන මේක ඍණ. tan 200 වැටෙන්නේ තුන්වෙනි මේක දාන. cos 300 270යි 300 ගියාම මෙතන ඇවිල්ලා මෙතෙන්ටම ඇවිල්ලා. ඒ නිසා ඒක දාන sin 330 ඍණ මේ වෘත්ත පාදයේ තියෙන්නේ tan 320 මේකට වැදෙන්නේ ඒකත් ඍණ. ඔන්න ඔය වගේ කෝණයක් ධනද ඍණද කියන එක දැන ගැනීම අපිට ඉතා වැදගත්. එතකොට අපි මේ පාඩමේදී බැලුවේ ත්‍රිකෝණමිතික අනුපාතයක් ඕනම කෝණයක් සඳහා කොහොමද ත්‍රිකෝණමිතික අනුපාතයක් අර්ථ දක්වන්නේ කියන එක. එතකොට අපිට තේරුණා අපි අර ඍජුකෝණීය ත්‍රිකෝණයක් සම්බන්ධයෙන් කරන ලද අර්ථ දැක්වීම අපිට ගැළපෙන්නේ නැහැ. 90ට වඩා අඩු කෝණයකට විතරයි ඒක ගැළපෙන්නේ. විශාල කෝණයක් සඳහා ඕනෑම ප්‍රමාණයකින් යුතු කෝණයක් සඳහා අංශක 1000 2000ට උනත් මේ ක්‍රමයට අර්ථ දක්ව ගන්න පුළුවන්. ඒ නිසා අපි කොහොමද මේක අර්ථ දක්වන්නේ? ඕනෑම මේ සංඛ්‍යා අපි ගන්නවා OXY ඛණ්ඩාංක තලයේ පරිභ්‍රමණ රේඛාවක් අරගෙන ඒක වාමාවර්ත භ්‍රමණයෙන් යම්කිසි තැනකට එනවනම් අන්න ඒ නතර වුණු තැන ඛණ්ඩාංක x සහ y කියලා අරගෙන y ඛණ්ඩාංකයේ පරිභ්‍රමණ රේඛාවේ දිගෙන් බෙදුවොත් තමයි සායිනය x ඛණ්ඩාංකයේ පරිභ්‍රමණ රේඛාවේ දිගෙන් බෙදුවොත් කොසායිනය ඊළඟට ටැන්ජන්ට් කියන්නේ y බෙදීම x. ඊට පස්සේ ඊළඟට මේ වෘත්තපාද හතරේ sin cos tan ධන ඍණ මාරු වෙන හැටි ඔයගොල්ලෝ දැනගන්න ඕන. මතක තියාගන්න හරි ලේසි. ඒ නිසා මේව ඊටාම වැදගත් වෙන නිසා අපි පොඩි මේ පාඩම් තමයි මේකෙදි කරන්නේ. මේ ටික හොඳට බලලා පුරුදු වෙන්න.
පුරුදු වෙලා අපි ඊළඟ පාඩමේදී හමු වෙමු මේකේ 3 වෙනි කොටස විදියට. ඒකෙදී අපිට පුළුවන් ඉතිරි පාඩම් ටික ඉතුරු කොටස කරන්න. ඉතින් ඔබ සැමට ස්තුතියි.